Hallelujah, 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 hallelujah. Kasha kata paribu shanta varialamantu kosko bratongushka salamande. Rebabu shali bratas kuske levrata tira mancho koske brata kalamande. Hallelujah. පියාණන් වහන්සේට ස්තුති මගේ දෙවි පියාණන් වහන්සේ අද දවසේත් අපිට මේ ආකාරයෙන් රැස් වෙන්න දුන්නා ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා. පියාණන් වහන්සේට ස්තුති මගේ දෙවි පියාණනි ඔබ වහන්සේ අපට ඔබ වහන්සේගේ වචනය දී තිබෙන නිසා. ස්වාමිනී ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ සමග සහභාගීකම් පවත්වන දුන්නා කරුණාව නිසා ස්තුතියි. ස්වාමිනී අපේ මනස අදවත විවෘතයි. ඔබ වහන්සේගේ වචනය තුළ නිවැරදි වර්ධනය වී පෝෂණය වීම සඳහා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි සියලු දෙනාම ඉන්න ස්ථානවල වාඩි වෙමු. ඔයගලන්ට හැමදාම වගේ මම මතක් කරනවා ඒ තමයි චර්ච් එක ඇතුලේ ඉන්නවා වගේ සහභාගී වෙන්න සර්විස් එකට. රයිට්. හරිම වැදගත්. හරිම වැදගත්. හalleluya. ඔයගොල්ලෝ දන්නවා අපි මේ දවස්වල යාඥා කරනවා. රයිට්. අපි යාඥා කරනවා. ඉතින් අපි යාඥා කරන නිසා සමහරක් අය යාඥා කරන්න සහභාගී වෙන්නේ නැති නිසායි සමහරක් අය වමනාවෙන් යාඥා කරන්නේ නැති නිසායි අපි යාඥාව ගැන කතා කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ දරුවන් උන්වහන්සේගේ වචනයෙන් නිවැරදි කරනවා. right. hallelujah. ඒ නිසා මට ඔයගලන්ට මතක් කරන්න අවශ්‍යයි මේ දේවල්. right. අපි ඇවිල්ලා දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන්නේ අපි රාජකීය පූජකයෝ කියලායි. රාජකීය පූජකයන්. රාජකීය පූජකයන්. එතකොට අපි රාජකීය පූජකයෝ වුණාම පූජකයන්ට හරි රජවරු පූජකයන්ට යම් කිසි කාර්යභාරයක් තියෙනවා වැදගත්. පූජකෙක්ට. right. එකක් තමයි පූජකෙක් නම් අපි හරිම ආසාවෙන් උඩ පැනලා කියනවා අපි රාජකීය පූජකයෝ ඕකේ. රාජකීය පූජකයෝ මොකක්ද කරන්න ඕන? sorry. රාජකීය පූජකෙක් මොකක්ද කරන්න ඕන? හරිම වැදගත් දැනගන්න එක. රජ කෙනෙක්ගේ කාර්යභාරය හරි. ඒක වෙනම දෙයක් මං පූජකයෝ කියලා කියන්නේ පූජකයාට විශේෂ වූ සේවයන් දෙකක් තියෙනවා. ඒ තමයි දිව්‍යයන්ට සේවය කරන එක. ministering to the Lord ඉස්සල්ලාම. right. ඊළඟ එක තමයි මනුෂ්‍යයන් වෙනුවෙන් මැදිහත්කම් කරන එක අනිත් අය වෙනුවෙන්. මේ සේවය කරන්නේ නැත්තම් අපි කොච්චර රාජකීය පූජකයෝ කිව්වත් වැඩක් නැහැ. ඔයගොල්ලෝ දන්නවද? මතක් කරන්න මෙන්න මේ දේ. hallelujah.
Hallelujah. මම මේක පෙන්නන එකම වැදගත්. ඔගොල්ලෝ දන්නවා දවසක් ජේසු ගෝලොත් එක්ක ගෙත්සමනේ ගිහලා යාඥා කරන්න පටන් ගත්තා. යාඥා කරන්න පටන් ගත්ත ජේසු. එතකොට ගෝලයන්ට ජේසු කිව්වා මාත් එක්ක අවදිව ඉඳලා යාඥා කරන්න. නේ? මාත් එක්ක අවදිව ඉඳලා යාඥා කරන්න කියලා කිව්වා. ජේසු කිව්වන් පස්සේ ජේසු ගියා ගෝලියෝ ආයෙවිලා බලනකොට ගෝලියෝ නිදි. ජේසු කිව්වා ඇයි මාත් එක්ක නැගිටලා යාඥා කරන්න බැරි? යාඥා කරන්න. දෙවෙනි පාරත් ආයෙවිලා බලනකොට ආයෙත් නිදි. හරි ගියේ නැහැ. තුන්වෙනි පාර ආයෙවිලා කිව්වන් පස්සේ ගෝලියෝ ලෑස්ති වුණා යාඥා කරන්න. ගෝලියෝ ලෑස්ති වුණා. ජේසු කිව්වා දැන් විවේක ගන්න. දැන් පරක්කු වැඩි. ඔයගොල්ලෝ දන්නවද? දෙවියන් වහන්සේව අතපසු කරගන්න එපා. Never miss God. සමහර වෙලාවට ආයේ අවස්ථාව හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ අවස්ථාව දෙන වෙලාවේ ඒ දේ කරන්න. හිතන්න එපා දෙවියන් වහන්සේ බලන් ඉදී කියලා ආයේ ඔගොල්ලෝ එක් කරනකම්. දෙවියන් වහන්සේ ඔයගලන්ට දැන් කරන්න කියලා කියනවනම් ඒ දැන් අවශ්‍ය නිසායි. ඉතින් දෙවියන් වහන්සේ මන්ලව්ව ඔයගලන්ට මේ කියන දෙවෙනි පාර වෙන්න පුළුවන්. තුන්වෙනි පාර ප්‍රමාද වැඩි. ඒ නිසා දෙවෙනි පාරෙන් මේක වෙනස් කරගන්න. දෙවෙනි පාරෙන් වෙනස් කරගන්න. මම හිතනවා ඔක්කොමල්ලා හොඳට අහුම්කම් දෙනවා ඇති කියලා මම කියන දේ. දෙවෙනි පාරෙන් වෙනස් කරගන්න. තුන්වෙනි පාර පරක්කු වැඩි. right? ඉතින් දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන්නේ ආඥා කරන්න කියලා. දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මැදිහත්කාරකම් කරන්න කියලා. අපේ වගකීමක් අපි මැදිහත්කාරකම් කරන එක. අපි පූජකෙක් නම් අපි ඒසේ කළ යුතුයි. හalleluya. කවදාවත් වෙන කෙනෙක්ගේ යාඥාව මත යැපෙන්න එපා. කවදාවත් වෙන කෙනෙක්ගේ යාඥාව මත යැපෙන්න එපා. ඒ කියන්නේ යාඥා විතරනේ වෙන කෙනෙක්ගේ තොරතුරු මත යැපෙන්න එපා. වෙන කෙනෙක් දෙන තොරතුරු මත යැපෙන්න එපා. දැන් මම නිකන් උදාහරණයක් විදිහට කිව්වොත් මේ අපේ ස්වර්ගග්‍රහ මණ්ඩලයේ කලින් තිබ්බේ
planets මට මතක විදිහට 7යි. දැන් උන 9ක්ද කොහෙද තියෙනවලු. ඉතින් මේ දේවල් වෙනස් වෙනවා. ඒ කාලේ ඒ දේවල් වලට ඉගෙන ගත්තා, ඒ වලට හරිත් ගත්තා අපි. එහෙම උත්තර ලියලා. දැන් ඒ උත්තරේ ලිව්වොත් එම වැරදි. මේ තොරතුරු වෙනස් වෙනවා. ඒ නිසා ඒ තොරතුරු මත යැපෙන්න එපා තමන්ගේ ජීවිතේ. යැපෙන්න එපා. හalleluya. දැන් උදාහරණයකට ඔන්න වැක්සින් එක හොඳයි කියනවා. ඔක්කොමල්ලා වැක්සින් එකට කැමති වෙනවා. ඊට පස්සේ කියනවා එකක් මදි දෙකක් ගන්න ඕන කියනවා. ඔක්කොමල්ලා දෙකට කැමති වෙනවා. දැන් පළවෙනි එකේ කීපයකට දෙවෙනි එක වෙනස්. වෙනස් වෙලා. ඊට පස්සේ කියනවා හැම අවුරුද්දකම මේක අලුත් කරන්න වෙනවා කියලා. ආයෙ වෙනස් වෙලා. ඔගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් එහෙම මොඩර්නා වෙබ්සයිට් එකේ ඒ වෙබ්සයිට් එකේ තියෙනවා මේක අප්‍රූව්ඩ් නෑ මේක ටෙස්ට් කරනවා කියලා. වැක්සින් එක ටෙස්ට් කරනවා කියලා ඒ වෙබ්සයිට් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේම තියෙනවා. ඉතින් මම මේ මොකක්ද මේ කියන්නේ? වෙන කෙනෙක්ගේ අතට තමන්ගේ ජීවිතය දෙන්න එපා. වෙන කෙනෙක්ගේ අතට තමන්ගේ ජීවිතය දෙන්න එපා. ඔගොල්ලෝ විසින් හොයලා බලන්න. ඔගොල්ලන්ගේ රිසර්ච් එක කරලා බලන්න. හැම දෙයක් ගැනම වැක්සින් ඕන දෙයක්. ඔගොල්ලන්ගේ රිසර්ච් එක කරලා බලන්න. ඔගොල්ලන්ට හොයාගන්න පුළුවන් දේවල් තියෙනවා. හැම කෙනාම කිව්ව ගමන් ඒක ඇක්සෙප්ට් කරන්න එපා. ඉතින් එඩ්මන්ඩ් බර්ක් කියන කෙනා කිව්වා අධර්මිෂ්ඨකම බෝ වෙන්න තියෙන ප්‍රධානම උත්තේජනය තමයි ධර්මිෂ්ඨයෝ මුකුත් නොකර සිටීම. ධර්මිෂ්ඨයෝ මුකුත් නොකර සිටියාම තමයි අධර්මිෂ්ඨකම් බෝ වෙන්නේ. ඉතින් කිතුනෝ ගොඩක් වෙලාට හිතනවා පාස්ටර්ස්ලා තමයි මේ සේවය කරන්න ඕනේ. යාඥා සේවය. යාඥාව සේවය. රට වෙනුවෙන් යාඥා කරන එක. කවදාවත් තමන්ගේ රටේ අනාගතය බාර දෙන්න එපා වෙන කෙනෙක්ගේ අතට. අපි මේ ඉන්න රට. අපි ඉන්න රට. යෙරමියා 29:7. යෙරමියා 29:7. මා විසින් නුඹලා දාසකමට ගෙන ගියා වූ නුවරේ සමාදානය සොයා එය උදෙසා ස්වාමින් වහන්සේට යාඥා කරන්න. මක් නිසාද එහි සමාදානෙන් නුඹලාට සමාදානය ලැබෙයි. රටේ සමාදානෙන් Tamanට සමාදානය ලැබෙනවා. ඒ නිසා දැනස් කියනවා රට වෙනුවෙන් යාඥා කරන්න. එක තිමෝති 2:1. එක තිමෝති 2:1. ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සංසුන් කමින් සමාදාන වූ නිශ්චල ජීවිතයක්. දැන් යෙරමියාට දෙවියන් වහන්සේ කියපු එකම තමයි මේ පාවුලතුමා කියන්නේ. අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සංසුන් කමින් සමාදාන වූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව ඊළඟට සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාඥාද මැදහත්කම්ද ස්තුති දීම්ද පවත්වන්නට සියල්ලට පළමුවෙන් අවවාද කරමි. සියල්ලටම පළමුවෙන් හැම දෙයකටම කලින් ඒ දේ කරන්න කියලායි තියෙන්නේ. අපේ මැදිහත්කාරකමේ සේවය. හරිම වැදගත්. එසකියල් 3:17. එසකියල් 3:17. මනුෂ්‍ය පුත්‍රය ඊශ්‍රායල් වංශයට නුඹ මුරකාරයෙකු කළමි. මුරකාරයෙක්, watchman.
ඊශ්‍රායල් වංශයට නුඹ මුරකාරයෙක් කළමි. නුඹ මාගේ මුඛයෙන් වචනය අසා මාගේ නාමයෙන් ඔවුන්ට අවවාද කරන්න. අපි ඇවිල්ලා අපේ රටට අපේ ජාතියට මුරකාරයෙක්. අපේ වගකීමක් රටේ සමාදානයේ තියෙන එක. රටේ පවතින වාතාවරණ හරි වාතාවරණයක් නෙමෙයි නම් ඒක වෙනස් කරන එක. හාලෙලූයා. ගොඩක් වෙලාවට අද කිතුණුව පුරුදුලා ඉන්නේ දෙවියන් වහන්සේට යමක් කරන්න කියන්නයි. තමන්ගේ යාඥාවේ ගොඩක් වෙලාවට තියෙන්නේ තමන්ට දෙයක් කරන්න කියන්නයි. තමන්ගේ විවාහය ගැන යාඥා කරනවා, තමන්ගේ රැකියාව ගැන යාඥා කරනවා, තමන්ගේ ආර්ථිකය ගැන යාඥා කරනවා, තමන්ගේ දරුවෝ ගැන යාඥා කරනවා, තමන්ගේ පවුල ගැන යාඥා කරනවා, තමන්ගේ අය ගැන විතරයි යාඥාවේ තියෙන්නේ. තමන්ගේ අය ගැන විතරයි. ඔගොල්ලෝ දෙවියන්ගේ වචනය ගැඹුරින් තේරුම් ගත්තොත් ඔගොල්ලෝ කල්පනා කරයි දෙවියන් වහන්සේට මේ විදිහටද මම සේවය කරන්න කියලා. අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේ අපිට සේවය කරන්න. දෙවියන් වහන්සේ අපිට සේවය කරනවා, අපි සේවය ලබනවා දෙවියන් වහන්සේගෙන්. දෙවියන් වහන්සේ ඉන්නේ අපිට සේවය කරන්න. නෑ. කල්පනා කරලා බලන්න වචනේ හොඳට අවබෝධ කරගත්තොත් කල්පනා කරලා බලන්න මොකක්ද කරන්න ඕනේ? කවුද මොකක්ද කරන්න ඕනේ කියලා. අපි උන්වහන්සේක ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේ ගාවට මිනිස්සු එන්නේ මොකක් හරි ඕන නිසා. කිතුණෝ දෙවියන් වහන්සේට යාඥා කරන්නේ මොකක් හරි ඕන නිසා. දෙවියන් වහන්සේට යාඥා කරන්නේ මොකක් හරි කරගන්න ඕන නිසායි. අපි කවුද දෙවියන් වහන්සේ ඉදිරියේ? අමතක කරන්න එපා අපි කවුද කියලා. දෙවියන් වහන්සේ අපිව කොහොමද දකින්නේ? දෙවියන් වහන්සේ අපිව දකින්නේ පූජකයෝ විදියට. හාලෙලූයා. සමහරවිට අපි හිතනවා අපි කියන ඒවා ඇහෙනවද දෙවියන් වහන්සේට? යාඥාව විහිළුවක් වෙලා. යාඥාව කියන දේ කිසිම තේරුමක් නැති දෙයක් බවට පත් වෙලා. යාඥාව. අපි ගැනම හිතලා අපේ අවශ්‍යතාවයන් ගැන හිතලා. ඔබ දන්නවද අපි දන්නේම නැතුව හොඳට අහුම්කම් දෙන්නේ. අපි දන්නේම නැතුව අපි රූප වන්දනාව කරනවා. අපි අපේ අවශ්‍යතාවයන් වලට වන්දනා කරනවා. අපේ අවශ්‍යතාවයන් වලට වන්දනා කරනවා. මිනිස්සු දන්නේම නැහැ. කිතුණෝ මම කතා කරන්නේ කිතුණෝ ගැන. දන්නේම නැතුව කිතුණෝ වන්දනා කරනවා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් වලට. ඒගොල්ලන්ගේ යාඥා වෙන කිසි දෙයක් නැහැ. ඒ දේවල් විතරයි තියෙන්නේ. අපි බලමු. එලිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ ඉඳලා යොහාන් වන මා විසින් ආසියාවේ තිබෙන සභා සතට ලියා එවන වගනම් සිටියා වූ මතු සිටින්නා වූ තැනන් වහන්සේගෙන්ද උන්වහන්සේගේ සිංහාසනයේ ඉදිරිපිට සිටින ආත්මයන්න් සද්දෙනාගෙන්ද ඊළඟට විශ්වාස සාක්ෂිකාරයා වූ මලවුන්ගේ නැගිටි කුළුදුලා වූ හාලෙලූයා මලවුන්ගේ නැගිටි කුළුදුලා හාලෙලූයා පොළවේ රජුන්ගේ අධිපතියා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේම කරන්නා වූ Tamanගේ ලේන් අපේ පාප වලින් අප මිදුවා වූ මෙන්න අපිව රාජ්‍යයක්ද Taman පිය වූ දෙවියන් වහන්සේගේ පූජකයෝද දෙවියන් වහන්සේගේ පූජකයෝ අපි වෙලා දෙවියන් වහන්සේගේ පූජකයෝ සමහරක් අය Tamanගේ අවශ්‍යතාවල පූජකයෝ වෙලා Tamanගේ භෞතික වස්තුන් වල පූජකයෝ වෙලා
එයා පූජා ඔප්පු කරන්නේ එයාගේ වස්තුවට. එයාගේ ආර්ථිකයට. එයාගේ දේවල් වලට, එයාගේ දීපල වලට පූජා කරනවා. පූජා කරනවා. පූජකයෝ වෙලා. හොඳට මතක තියාගන්න. ජේසු කිව්වේ නෑ. ජේසු දවසක් කිව්වා මොන පළක්ද මිනිස්සෙක්ට මේ ලෝකේ තියෙන සියලුම වස්තුව හම්බෙලා තමන්ගේ ආත්මය තමන්ට නැතුව ගියොත් කවුරුත් සමහරක් අය හිතනවා මෙන්න මෙහෙම තමන්ට වස්තු එනවා දැන් හොඳට වස්තු එනවා තමන් කරන ව්‍යාපාරය හෝ රැකියාව තුළ තමන්ට වස්තු එනවා ඒ වස්තුව එන්න එයා හිතනවා දෙවියන් වහන්සේ ඇත් එක්ක ඉන්නවා කියලා ජේසු ඒක පෙන්වුවා හරියට. ජේසු කිව්වා වස්තුව ඔක්කොම හම්බ වෙලා ආත්මෙ නැති වුණොත් ඒ කියන්නේ එයාට වස්තුව හම්බ වෙන්න පුළුවන් ආත්මෙ නැති වෙලා. අන්තිමට වස්තුව තියෙනවා ආත්මෙ නැති වුණොත් කුමන පළක්ද? කිසිම පළක් නැහැ. ඒක වෙන්න පුළුවන්. ඒ නිසා හිතන්න එපා දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා කියලා මේ වස්තු ඔක්කොම හම්බ වෙගෙන යනකොට අමතක කරන්න එපා දෙවියන් වහන්සේ ආශිර්වාද කරාන් පස්සේ දෙවියන් වහන්සේ ආයේ ඒක හරවන්නේ ඒ නිසා වස්තුව හම්බ වෙනවා කියන්නේ අන්තිමට දෙවියන් වහන්සේ ඉන්නවා කියන එක නෙවෙයි හොඳට මතක තියාගන්න දෙවියන් වහන්සේගේ සඵලත්වය ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සඵලත්වය සල්ලි විතරක් නෙවෙයි දෙවියන් වහන්සේගේ සඵලත්වය කියුම ඊට වඩා ලොකුයි. ඒ සඵලත්වය. අපි තුමු ලොකු සල්ලිකාරයෙක් ඉන්නවා. ඒ ලොකු සල්ලිකාරයාට එළියට බහැලා යන්නවත් බෑ. නැත්නම් ෆ්‍රිජ් එක ඇරලා කන්නවත් බෑ. ඒක සඵලත්වය නෙවෙයි. දෙවියන් වහන්සේ දෙන සඵලත්වය එහෙම නෙවෙයි. Hallelujah. රාජකීය පූජකයෝ පූජකෙක් මං දෙවියන් වහන්සේ ඒ විදිහටයි අපි ගැන හිතන්නේ දෙවියන් වහන්සේ කියලා නෑ රාජකීය ව්‍යාපාරිකයෝ කියලා දෙවියන් වහන්සේ කියලා නෑ රාජකීය මැනේජර්ස්ලා කියලා රාජකීය CEO කියලා කිව්වේ නෑ රාජකීය පූජකයෝ राजकीय पूजके क्या हालेलुया हालेलुया ඒ නිසා තමයි බයිබලයේ කියන්නේ ගලාති 4:1 ඔය දන්නවද සමහරක් අය ඉන්නවා දනාංශයේ හාස්කම් විශ්වාස කරන්නේ සමහරක් අය ඉන්නවා සුවවීම විශ්වාස කරන්නේ සමහරක් අය කියනවා නෑ දෙවියන් වහන්සේ ඒක කරන්නේ මනුෂ්‍යයන්ට ඒක කරන්න බෑ ඒ වගේ. ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ වචනේ හරියට කියවලා නෑ. ඔබ දන්නවද ඒගොල්ලන්ට හාස්කමක් ඕන වෙන වෙලාවක් එනවා. ඒ වෙලාවට තමයි ඒගොල්ලෝ හාස්කම සුවේ විශ්වාස කරන්නේ. එතකම විශ්වාස ගන්නෑ. Hallelujah. උරුමකාරයා සියල්ලටම ස්වාමියා. නමුත් ඔහු බාලෙක්ව සිටින තුරු 16කට වඩා වෙනසක් නැහැ. 16කට වඩා යා වෙනසක්? එයා උරුමකාරයෙක්. එයාට උරුමයක් තියෙනවා. හැබැයි වැඩක් නැහැ. එයා බාලෙක් ඉන්න තාක්කල් එයා 16ක්. එයාව ඕනම දෙයකින් කන්ට්‍රෝල් වෙනවා, පාලනය වෙනවා. එයාව පාලනය වෙනවා හැම දෙයකින්ම. ඕනම දෙයකින් එයාව පාලනය වෙනවා. වැඩක් නැහැ. Hallelujah.
ඒ නිසා තමන්ගේ මේ යාඥාවට තියෙන වගකීම මම මේ කියන්නේ තමන් ගැන කරන යාඥාවක් ගැන නෙවෙයි. තමන් අනිත් අය උදෙසා කරන යාඥාව. මට ඔයගලන්ට කිව්වොත් යාඥා කරන්න ඕනේ දේවල්. ඉස්සෙල්ලාම ඔයගලන්ට පුළුවන් දෙවියන් වහන්සේට සේවය කරන්න. දෙවියන් වහන්සේට සේවය කරනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ බලය උන්වහන්සේට සේවය කරනවා. ඊළඟට උන්වහන්සේට මැදිහත්කාරකම් කරනවා. කියන්නේ මිනිසුන්ට මැදිහත්කාරකම් කරනවා. මිනිස්සුයි උන්වහන්සේ අතර මැදිහත්කාරකම කරනවා. ඊළඟට ඒ දෙකම කරලි වුණාන් පස්සේ ඊළඟටත් මැදිහත්කාරකම් කරනවා. වෙන එකක් නැහැ. වෙන එකක් නැහැ. ජේසු කිව්වා හalleluya. ජේසු කිව්වා කැලෑවේ තියෙන ගස් දිහා බලන්න. මේ ගස් කොච්චර ලස්සනයිද? මේව හැමදාම උදෑසන ලස්සනට ලස්සන කරන්න අඳවන්න දෙවියන් වහන්සේ දන්නවා. කොච්චර සරලයිද ජේසු විස්තර කරලා තියෙන විදිය. ඒක අඳන්න දන්නවා. කොහෙවත් කුරුල්ලෙක් බඩගිනි වෙලා වැටලා ඉන්නවද නැහැ. එයාට කන්න දෙන්න දෙවියන් වහන්සේ දන්නවා. ජේසු එමයි කිව්වේ. කොච්චර පැහැදිලිව ඊට වඩා මම මොකද තේරුම් කරන්න ඕනේ? ඒක දන්නවා නම් නෑ මිනිස්සු දන්නේ නැහැ මිනිස්සු කවුද කියලා. දෙවියන් වහන්සේගේ කවුද කියලා. අපි දෙවියන් වහන්සේගේ කවුද? අපි දෙවියන් වහන්සේගේ කවුද? හරි. ඔයගලන්ගේ දෙමාපියෝ ඔයගලන්ට කොච්චර ආදරේද? ඔයගොල්ලෝ දන්නවා ඔයගලන්ගේ දෙමාපියෝ ආයේ ආදරේ. right? පුදුම ආදරේ. නේ? ආදරේ. හැබැයි කවුරු හරි ඉන්නවද? ඔයගලන්ගේ තාත්තා හරි අම්මා හරි ඔළුවේ තියෙන ඔයගලන්ගේ කෙස් ගාන දන්න. කෙස් ගස් ගාන. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අපිට SMS එකක් එවන්න. පාස්ටර් මගේ කෙස් ගස් ගාන අපේ අම්මා දන්නවා. කවුරුත් නැහැ. හැබැයි දෙවියන් වහන්සේ කියලා තියෙනවා. මම ඔයාගේ ඔළුවේ තියෙන කෙස් ගස් ගාන දන්නවා විතරක් නෙවෙයි. මම ඒක අංක කරලා තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ දන්නේ හalleluya. දෙවියන් වහන්සේ දන්නේ නැතුව මගේ එක කෙස් ගහක්වත් වැටෙන්නේ නැත්තම් පුදුමයක් නෙවෙයිනේ ජේසු කියපු එක දවසේ කරදරේ දවසට සෑහේ. පුදුමයක් නෙවෙයි. මොකද මගේ එක කෙස් ගහක් වැටිච්ච ගමන් දෙවියන් වහන්සේ දන්නවා. මං ඇයි මේ දේවල් කියන්නේ? ගොඩක් වෙලාවට යාඥාව දෙවියන් වහන්සේගේ සේවය දෙවියන් වහන්සේට දෙන්න තියෙන කාලය නැති වෙන්නේ වෙන මුකුතින්ද නෙවෙයි. ජේසු එක කිව්වා. ජේසු කිව්වා ස්වාමිවරු දෙදෙනෙක්ට සේවය කරන්න බෑ. මුදල් ආර්ථිකය වස්තුව ස්වාමියෙක් වෙන්න පුළුවන් කෙනෙක්ට කියන්නේ. තමන් දන්නේ නැතුව තමන්ගේ ව්‍යාපාරය, තමන්ගේ ආර්ථිකය, තමන්ගේ මුදල් තමන්ට ස්වාමියෙක් වෙන්න පුළුවන්. දන්නේ. අපි දන්නේත් නැහැ ස්වාමියෙක් වෙලා. ඇයි? එයා කියන හඬට තමයි අපි අහුම්කම් දෙන්නේ. ස්වාමියෙක් වෙලා. දන්නේ. ඒක දෙන්නෙක්ට සේවය කරන්න බෑ. ස්වාමිවරු දෙන්නෙක්ට කොහොමද සේවය කරන්නේ? අනිවාර්යෙන් එක්කෙනෙක් වෙයා අතාරිනවා. එක්කෙනෙක්ට වෛර වෙනවා.
හාලෙලූයා. ස්වාමිවරු දෙන්නෙක්ට සේවය කරන්න බෑ. කවදාවත්. ස්වාමිවරු දෙන්නෙක්ට සේවය කරන්න බෑ. මට චුට්ටක් කියන්න. මම මේක පෙන්වන්නේ ඒක යාඥාවෙන් තමන් දෙවියන් වහන්සේට තියෙන සේවයෙන් තමන් ඈත් වෙන්න මේ හේතු නිසා මම කිව්වා. මම දැකලා තියෙනවා ඕන තරම්. සමහරවල් මිනිස්සු දේවල් කරන්නේ මේ ලෝකේ තමයි මගේ ස්වර්ගය වගේ. මං හැමදාම ජීවත් වෙන්න ආපු තැනක් නෙමේ පොළව. මං ඉන්න ගේ හැමදාම මං ජීවත් වෙන ගේ. ඔයගොල්ලෝ දන්නේ නැද්ද? මං ඒකේ තමයි ඉන්නේ හැමදාම. ඒ නිසා මං හැමදේම කරනවා. දෙවනාංශගේ දේත් කැප කරනවා ඒ දේවල් වලට. මම හැමදාම ජීවත් වෙන්න ආවේ මේ පොළවේ. හැමදාම. අද වෙනස් කරගන්න. අද. මොකද මේ දෙවෙනි පාර තමයි ජේසු කියන්නේ. මාත් එක්ක ඉන්න බැරිද? මම ඔයගලන්ට බයිබල් පද කීපයක් පෙන්නන්නම්. ඒක බල්ලි වල මම ඉතුරු කැල්ල කියන්නේ. යාකෝබ 1:17. යාකෝබ 1:17. සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස් වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තා වූ ආලෝකවල පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැසෙන්නේ. හැම යහපතක්ම එන්නේ ආලෝකවල පියාණන් වහන්සේගෙන්. ගීතාවලිය 75:6. ගීතාවලිය 75:6. මක් නිසාද උසස්කම නැගෙනහිරෙන්වත් බස්නාහිරෙන්වත් දකුණෙන්වත් නොවන්නේ. ඇයි? ඔතන නැති දිශාවක් තියෙනවා. මොකක්ද ඒ දිශාව? උතුර. උතුරෙන් ඒකෙන්නේ ඒකයි. උතුරේ කවුද ඉන්නේ? උතුරේ තියෙන යාපනයේ පාස්ත නෑ. උතුරේ උසස්කම නැගෙනහිරවත් බස්නාහිරවත් දකුණෙන්වත් නොවන්නේ. කොහෙන්ද එන්නේ? උතුරෙන්. උතුර දෙවියන් වහන්සේගේ. හාලෙලූයා. එතකොට උසස්කම එන්නේ දෙවියන් වහන්සේගෙන්. ගීතාවලිය 23:1. ගීතාවලිය 23:1. ස්වාමින් වහන්සේ මාගේ ඩේරා
නෑ එහෙම නෙමෙයි තියෙන්නේ සමහරක් අයට. මගේ ව්‍යාපාරය මාගේ එඬේරා. මගේ ඉන්ෂුරන්ස් එක මගේ එඬේරා. මගේ කම්පැනිය තමයි මගේ එඬේරා. ස්වාමින් වහන්සේ මගේ එඬේරා මේකයි වැඩේ. ඔතනට අපි දාගත්තොත් මගේ කම්පැනිය තමයි මගේ එඬේරා කියලා එනං ඉතින් හිඟයක් නැති වෙන්නේ නැහැ. කොයි හරි වෙලාවක කියන්න වෙන්නේ මට හිඟයක් වන්නේ කියලා තමයි. කම්පැනිය මගේ එඬේරා මට හිඟයක් වන්නේ. ඒක තමයි භාවනා කරන්න වෙන්නේ. මගේ ව්‍යාපාරය මාගේ එඬේරාය මට හිඟයක්ම වන්නේ. ඕනනම් මම ඒකට යොසුව 1:8ත් එකතු කරලා දෙන්නම් භාවනා කර කර ඉන්න. අපි බලමු මතෙව් 6. මතෙව් 6 25 6:25 ඒ නුඹලාට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවන. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද? ඊළඟට ආකාශයේ පක්ෂීන් බලන්න. උන් වපුරන්නේවත් කපා ගන්නේවත් අටුවල රැස් කරගන්නේවත් නැත. රැස් කරගන්නෙත් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේද උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? වාව්. ඊළඟට මේ ජේසුම කියනවා ඒගලන්ට වඩා ඔයගලන් කොච්චර වටිනවද කියලා. කනස්සල්ලු වීමෙන් තමාගේ උසට එක රියනක් එක් කර ගන්න නුඹලා අතරින් කවරෙකුට පුළුවන්ද? ඊළඟට නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලු වන්නහුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. ඊළඟට එහෙත් සලමොන් පවා ස්වකීය සියලු ආශ්චර්යෙහිදී ඒවායින් එකක් ලෙස පැලඳි නොසිටියේ යයි නුඹලාට කියමි. ඔගොල්ලෝ කිසි කෙනෙක්ට බෑ නෙළුම් මලක් වගේ අඳින්න. සමහරක් අය බොරුවට කිව්වත් අනේ ඔයා අද නෙළුම් මලක් වගේ කියලා. ඒ බොරු. ජේසු කිව්වේ. right? නොසිටියේ යයි නුඹලාට කියමි. ඊළඟට මද ඒ වගේ අයට මොකද්ද කියේ? අයියෝ ස්වාමිනේ එහෙම නෑ. කියන්න මම නෙවෙයි. මම නෙවෙයි. මද ඇදහිල්ල ඇත්තෙනි. අද තිබී හෙට උදුනෙහි දඹනු ලබන්නා වූ කෙතේ තෘණ දෙවියන් librodusca actrelino kousovradīga. දමනු ලබන්නා වූ කෙතේ තෘණ දෙවියන් වහන්සේ මෙසේ පළඳන සේක් නම් උන්වහන්සේගේ ජීවිතය මම මේකට එක කෑල්ලක් එකතු කරනවා. උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේගේ ස්වරූපය හා සමානකමට මවපු උන්වහන්සේගේ පුත්‍රයාගේ ජීවිතය දීලා ගත්තු උන්වහන්සේගේම ආත්මයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න එක ආත්මයක් වෙලා ඉන්න අපිව ඊට වඩා කොපමණ වැඩියෙන් නොපළඳවන සේක්ද? ඔයගොල්ලන්ට පේනව වෙනස? ඊළඟට එහෙන් කුමක් කමුද කියා කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්නේ. ඊළඟට මක් නිසාද මේ සියල්ල අන්‍ය ජාතියෝ සොයති. මේ සියල්ල නුඹලාට
ඕනේ නෑ ඕවා. ඕවා ඕනේ නෑ. දෙවියන් වහන්සේ කිව්වේ නෑ මේ හොඳ රඳින්න එපා. ඒව ඕනේ නෑ ඔයාට. ඕනේ නෑ. ඔයාට හොඳ වාහන එපා. ඒව ඕනේ නෑ ඔයාට. ඕනේ නෑ. ඕනේ නෑ. ඔයාට හොඳට ඉන්න තැනක් ඕනේ නෑ. ගයක් ඕනේ නෑ. ඔයා ආබ්‍රහම් වගේ ගල්ගුවාවල කුඩාරම් වල ඉන්න. වැඩේ දෙවියන් වහන්සේම කිව්වේ නෑ. දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ මේ සියල්ල නුඹලාට ඕන බව නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නවා. හලෙලූයා. උන්වහන්සේ දන්නවා. ඊළඟට. නමුත් දන්නව නිසා කලබල වෙන්න එපා. ඒ නිසා දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ? පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න. මේ සියල්ලත් ඊළඟට හොයන්න. එහෙම තියෙනවා. පළමුවෙන් රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න. අනිත් සියල්ලත් ඊළඟට හොයන්න. ඊළඟට ඒක හොයාගෙන යන්න. රාජ්‍ය ධර්මිෂ්ඨකම හොයන්න ඊළඟට අරක හොයන් යන්න. ගිහලා අම්බ වෙන්න. නෑ. රාජ්‍යයේද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයන්න මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේ. හලෙලූයා. මේ සියල්ල අනිවාර්යෙන් දෙනවා. හලෙලූයා. මේ සියල්ල නුඹලාට දෙනු ලබන්නේ. මට කියන්න මේ ස්ක්‍රිප්චර්ස් මම දැන් ඔයගලන්ට පෙන්නපු බයිබල් පද සෙට් එකම ගත්තම ඒක බැලුවන් පස්සේ ඒක අවබෝධ කරගත්තාන් පස්සේ අපිට පුළුවන්ද දෙවියන් වහන්සේ කියලා තියෙන දේ කරන්නේ නැතුව දෙවියන් වහන්සේ කියලා තියෙන උන්වහන්සේගේ සේවය කරන්නේ නැතුව උන්වහන්සේ කියලා තියෙන විදිහට මැදිහත්කාරකම කරන්නේ නැතුව පූජකයෙක් විදිහට හැසිරෙන්නේ නැතුව ඒ දේවල් කරන්නේ නැතුව අනේ මගේ රස්සාව අනේ මගේ ව්‍යාපාරය එහෙම කිය වෙන දේවල් පස්සේ දුව ඉන්න. අයියෝ මට සල්ලි නැති වෙයි. මගේ රැකියාව මන් නැති වෙයි. මගේ රැකියාව මං අම්බ කරන් කන්නේ ඒකෙන්නේ. මගේ රස්සාව තමයි අම්බ කරන් කන්නේ. මට කවුරු කන්න දෙන්නේ? මගේ රස්සාව මම අම්බ කරන් කන්නේ. හැබැයි චර්ච් එකට ආපහු ස්වාමීන් වහන්සේ මාගේ ඉන්දිරාය මට කිසි විටක තින්ගයක් නෝන්නේ. මගේ රස්සාවනේ මට කන්න දෙන්නේ. දෙවියන් වහන්සේ අපිව මේ පොළවේ තියලා තින්නේ ලුණු විදියට. දෙවියන් වහන්සේ මේ පොළවේ අපිව තියලා තින්නේ ආලෝකයේ විදියට. අපිට වෙනම අරමුණක් තියෙනවා. අපි කළ යුතු දෙයක් තියෙනවා. අපි රැකියාවල් කරනවා, ව්‍යාපාරවල් කරනවා. දැන් කියන්න එපා පාස ක්‍රිස්තියානි කෝ රැකියාව ගන්න එපා, ව්‍යාපාර ගන්න එපා. ඒ නිසා මං අදින්දලා ගෙදර ඉන්නවා. නෑ. ඒ මං කිව්වේ නෑ. මං කිව්වේ මට ඕනම රැකියාවක්, ඕනම ව්‍යාපාරයක් කැප කරන්න පුළුවන්. අයින් කරලා දාන්න පුළුවන් ඕනම දෙයක්. දෙවියන් වහන්සේගේ රාජධානිය වැඩේට. ඕනම දෙයක්. මොකද මට මේ වැඩේ තියෙන්නේ රාජධානිය වෙනුවෙන්. ඒ වෙනුවෙන් තමයි තියෙන්නේ. දෙවියන් වහන්සේ ආදම් වලකුවා ආදම් ඔන්න ගස් තියෙනවා ඕන එකක් කන්න වට ඕන එකක් තියෙනවා. හැබැයි වවන්න. වවන්න කිව්වේ කන්න නෙමෙයි. ඒ කියන්නේ වවව කක ඉන්න නෙමෙයි කිව්වේ. ඉස්සෙල්ලාම කන්න හම්බෙලා ඉවරයි. දෙවියන් වහන්සේ දීලා ඉවරයි. කන්න. වවා ගන්න. ඒ කියන්නේ වවන එක ප්‍රීතියෙන් නිදහසේ නිකන් අර නිකා වවන්න තියෙන්නේ. කොටනවා, බීජ දානවා, වතුර දානවා, බලන් ඉන්නවා, කඩනවා, කනවා. එහෙමයි. නැතු අම්මෝ කන්න නෑ මට. නෑ. එහෙම නෙවෙයි. මේ ලෝකේ හැම දෙයක්ම හැදිලා තියෙන පදාර්ථයන්ගෙන්නේ. පදාර්ථයන් වලට තරංග විදිහට ඉන්න පුළුවන් කියලා අපි දැන් ටික දවසකට කලිනුත් මතක් කරානේ. තරංග විදිහට ඉන්න පුළුවන්, දේවල් විදිහට ඉන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නේ ඉවරයි.
ඉතින් ප්‍රශ්නේ ඉවරයි. උන්වහන්සේ එදිනෙදා භෝජනය උන්වහන්සේ නිදාස් කළ ඉවරයි. තරංග විදියට තියෙන්නේ. ස්වාමිනී මට ඒක දේවල් විදියට අරෝගන්න විතරයි ඕනේ. ඒකට අවශ්‍ය කරන වචනේ අපි දන්නවා. හalleluya. මං කිව්වේ 6 වෙනි ඉන්ද්‍රිය පාවිච්චි කරන්න කියලා. 6 වෙනි ඉන්ද්‍රියෙන් ක්‍රියාත්මක වෙන්න. 6 වෙනි ඉන්ද්‍රියෙන්. හalleluya. ඒ නිසා අපි තවත් යාඥාව ගැන ඉගෙන ගමු. අපි මේ නිකන් පොඩි ඇඳින්වීමක් විතරයි. ඒ නිසා යාඥාවට සහභාගී වෙන්න. අපි කරන යාඥාවට සහභාගී වෙන්න. family prayer හැමදාම 7:30ට. අනිත් එක තමයි උගලන්ට පෞද්ගලිකව තියෙන දෙවියන් වහන්සේට කරන සේවය, යාඥාවෙන් කරන සේවය, අනිත් අය උදෙසා කරන මැදිහත්කාරකමේ සේවය කරන්න. එතකොට පාස්ටර් අපිට කවුද යාඥා කරන්නේ? අපිට පෑන් නිසිනු ලබන්නන්ට මේකේ තියෙන පොඩි සර්කිට් එකක්. මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ පොඩි තව ප්‍රෝග්‍රෑම් මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඇතුලේ පොඩි තව ඉන්ස්ට්‍රක්ෂන් එකක් යවලා තිනවා. පෑන් ඉසිනු ලබන්නන්ට පෑන් වත් කරනු ලැබේ. ඔටෝමැටික්. මේෙන් දානකොට එන් එනවා. හalleluya. උන්වහන්සේට ස්තුති කරන්න. හalleluya. Hallelujah. La sabra de gebo shakalamande. Oh, hallelujah. Thank you, Holy Spirit. Hallelujah, hallelujah. Robo Santa kama yere gebonta kabarabashatala. Libra toski solomvra batala gemandra bahaya. Rakunso kondoliga barasta clarabedo bonchaniga melango kuska. Zaktraduske pradila actor lemando koske le brakende le gibahaya. Paralino koske bratanda gala brusca. Ongra discos che le prasale mangurduske scala pratalia. Male bondere gishko pratali girana mangos che se le framanto konchaniga. Lo konza ba actor lege balaundra ga asta. Lacta kira pira cora vesto clerondo gonza bra asta. La conza badiga la acco buriando koski ico predela gesto bratali gemanta liga bratongos che le manda. On gradishkos kalabahaya. Hallelujah. ඔගලන්ට පුළුවන් ඔගලන්ගේ පඬුරු දෙන්න. මම ආඥා කරනවා ඔගලන්ගේ පඬුරු වලට. පියාණනි ඔබ වහන්සේට ස්තුතියි ස්වාමීනි ඔබ වහන්සේ අපිට වපුරන්න දුන්න ඔබ වහන්සේ කරුණාව අනුග්‍රහය නිසා. ස්වාමීනි මේ බීජ වලට මේ පඬුරු වලට මම ආශිර්වාදය අතුල් කරනවා. ඔබ වහන්සේගේ රාජධානියට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි වී වර්ධනය වෙන පිණිස. ස්වාමීනි වගේම වැපුරු සියලු දෙනාම ඔබ වහන්සේගේ ආශිර්වාදයේ බහුලත්වයේ දකිනවා. ඒ සියල්ල ස්වාමීනි ඔබ වහන්සේගේ රාජධානියේ මහිම දිසයි. ඔබ වහන්සේට ස්තුතියි. නාසරති යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඔයගලන්ට නිවේදනයක් තියෙනවා. ඒ තමයි healing streams Pastor Chris එක්ක තියෙන healing streams වැඩසටහන තියෙනවා. ඒක සුවමෙහා right healing sessions තියෙන්නේ. සිකුරාදා සෙනසුරාදා ඉරිදා දවස් 3ෙම තියෙනවා. මේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා සවස් 10:30ට සහභාගී වෙන්න. ඒක සහභාගී වෙන්න ඔයගොල්ලෝ රෙජිස්ටර් කරන්න. රෙජිස්ටර් කරන්න ලින්ක් එකක් තියෙනවා. අපි ඒ ලින්ක් එක එවලා තියෙනවා. ගොඩක් අය නැති අයට පුළුවන් අපේ මිනිස්ට්‍රි එකේ කායෙන් හරි ඉල්ල ගන්න. right ඉල්ලගෙන රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා සහභාගී වෙන්න. හාස්කම් අපි අත්දකින්නවා ඒ සර්විස් එකේදී. මීට කලින් තිබ්බ හැම සර්විස් එකේදී මේ වගේමයි දැනුත් එහෙම වෙයි. හalleluya. ඉතින් අපි ඉරිදත් සර්විස් එක තියෙනවා මේ වගේම. ඒකට සහභාගී වෙන්න. අපි කරුණාව බෙදාගමු. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් රැගෙන යාමත් අප සියල්ලන් සමග නිරන්තරයෙන් පවතිවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. සහෝදරයනි ප්‍රීතිවන්න. අපගේ රාජධානිය උදෙසා. God bless you.